නෑ හැමෝටම සුබ සන්ධ්‍යාවක් කියලා පටන් ගන්නම් අපි අදත් පුළුවන් තරම් වෙලාවක් හම් වෙන නැති තාක් වෙලාවක් බලමු මොනවද මේ වෙබ් අඩවි සංවර්ධනය කියන එක පාඩමට අදාළව අපි දැනගන්න ඕනේ තේරුම් ගන්න ඕනේ කියලා. උත්සාහ කරමු ටිකක් පරිමේ තරමක් ඉවර කරගන්න පුළුවන්ද කියලා. එතකොට දැන් අපි කම්පියුටර් එක යූස් කළේ ඔයාලත් එක්කලා මම මේකෙදි මේ ලෝකල් විදිහට ඒ කියන්නේ අපේ කම්පියුටර් එක ඇතුලේ තමයි අපි මේ වෙබ් අඩවි හැදුවේ සේවා පරිගණකයකට මේක යවුවේ නෑ ඒ විදිහට තමයි දැන්ට කරගෙන යන්නේ හරි මම හිතනවා ඒක ඒවා ඇත්තට ලොකුවට දැම්ම තේරුම් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ මේ සතියේ රෙකෝඩින් එක දැම්මා මම රෙකෝඩ් කළා අප්ලෝඩ් කරේ නෑ මම හිතන්නේ අද මම බොහෝ දුරට ගොඩක් ඒවා අප්ලෝඩ් කරනවා මට මේ පොඩි පදබදයක් තියෙනවා මේ එන 25 වෙනකන් ලබන සතිපා වෙනකන් ඊට පස්සේ ඒක වැඩ ටික ඉවරුනහම මම හිතනවා නිදහස් වෙයි කියලා. නමුත් අද දවසේ ඔයාලගේ සියලුම පරණ රෙකෝඩින් ටිකයි ඔක්කොම ටික පිළිවෙලකට මම බලන්න පුළුවන් වෙන්න හදන්නම්. පසු ණයට දැන් ඉස්කෝලේ ඒවා නැතිනම් මෙහෙම මේ ටික බලා ගන්නත් පුළුවන් වෙයිනේ. හරි. මම ඔයාලට කිව්වේ දැන් මේකෙදි අපි ඩෙස්ක්ටොප් එකේ අපිට පුළුවන් පොඩි ෆෝල්ඩර් එකක් හදලා මේ කියන ඒවා try කරලා බලන්න. මේක මොබයිල් වලින් කරන කට්ටියට පොඩි ගැටලු ඇති වෙන්න පුළුවන්. හේතුව එයාලට ඉමේජ් දාන්න යනකොට ගැටලු ඇති වෙනවා අනිවාර්යෙන්. ඊට අමතරව මේ ඔය ෆයිල් එක සේව් කරපු තැන හොයාගන්න බැරි ප්‍රශ්න ඇති වෙනවා. සමහර තැන්වලදී ඔය ඉමේජ් හරියට ඒවල පෙන්වන්නේ නැති ගැටලුත් තියෙනවා. නමුත් අර මූලික දේවල් ටැග් ඒ ටික එහෙම බලා ගන්න නම් බැරි වෙන්නේ නැහැ. ඔයාලා මොබයිල් වලින් මේ වැඩේ කරනවා නම් කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඇප් එකක් තියෙනවා Andwriter කියලා. මම ඒක මේකේ බ්‍රවුසර් එකකින් පෙන්නන්නම්. ඒ software එක Andwriter කියලා search කරලා මේ අරගන්න. හරි. අපි මේ පාඩම හරි නේද මම ඔයාලට කරන පාඩම මේක නේද කරන්න තියෙන්නේ. ඔයාලා HTML කරේ නැහැ කියලා කිව්වනේ. උත්තර දෙන්නකෝ හරිද නැද්ද කියලා. අපි මේ පාඩම උනේ කර කර හිටියේ කවුරුවත් නැහැ. මේක තමයි. මෙහෙමයි මාරුච්. thank you. ඉතින් මෙන්න මේ ඇප් එක Android එක කියන ඇප් එක මේක පාවිච්චි කරලා ඔයාලට පුළුවන් මේ හොඳයි කවුරුත් උත්තරයක් දුන්නේ නැහැ. thank you. අපිට පුළුවන් මේ software එක පාවිච්චි කරලා Android මේ icon එක මතක තියාගන්න මොබයිල් එකෙන් මේ වැඩේ තරමක් දුරට කරගන්න. ඒකෙදි අමුතුවෙන් සේව් කර කර ඉන්න ඕනේ නැහැ. උඩ අපිට කෝඩින් එක ගහලා ඊට පස්සේ ප්‍රීවිව් එකක් ඒකේ තියෙන උඩ බටන් එකක් ඒකෙන් ප්‍රීවිව් එක බලා ගන්න පුළුවන්. එතකොට පස්සේ මේ ප්ලේ බටන් එකක් තියෙන උඩ නෙමෙයි යට මෙන්න මෙතන තියෙන ප්ලේ බටන් එක ක්ලික් කරලා ඔයාලගේ කෝඩ් එකේ අවුට්පුට් එක බලන්න පුළුවන්. මේකේ ගොඩක් ඒවා කරන්න අමාරුයි. මේ Mac වලට software එකක් අහනවා Mac PC එකක්ද Apple computer එකක්ද දන්නේ නැහැ නේද? මේ Apple මේ මොබයිල් එකක්ද කියලා පොඩ්ඩක් කියන්න Mac වල. අහපු එක්කෙනා කවේද? right. එහෙනම් මොබයිල් එකක් Apple වලට තියනවාද කියලා බලමු. Android for Apple Apple නෙමෙයි iOS නේ. මොකද මේකේ දුන්නට නම් අර Android එක කියන එකම තමයි දෙන්නේ. මට වෙන ඇප් එකක් එහෙම හරියට මතක යන්නේ නැහැ. අපි හොයලා බලමු. අක්කර ඇප් එකක් තියෙනවද කියලා මොබයිල් වල HTML edit කරන්න. මේ iOS වල සමහර free app අඩුයි ටිකක්. HTML editor කියලා පොඩ්ඩක් search කරලා බලන්න HTML editor කියලා පෙන්නනවා app වගේක් තියෙනවා කියලා. සමහර විට ඒවත් වැඩ කරයි. ඒකෙත් play button එකක් එක්කනේ තියෙන්නේ වැඩ කරයි බලන්න හරියයි. ඔයාලට කෝඩින් ටිකක් විතරයි පුතේ මතක තියාගන්න වෙන්නේ ඒක නිසා
අර මොබයිල් එකේ සපෝට් කරන තරම වුණත් ඇති ගෙට් කරගෙන යද්දි දැන් අද දවසේ අපි මං හිතන්නේ ඔයාලත් එක්ක මම පළවෙනි දවසේ කතා කළා කොහොමද බේසික් මට්ටමට එනකම් අපි එඩිට් කරගන්නේ කියලා. ඒ කියන්නේ අර බෝල්ඩ් කරන්න, ඉටලික් කරන්න, අන්ඩර්ලයින් කරන්න ඔය වගේ දේවල් ටික කරන්න කොහොමද කියලා මේ වේදි දන්නවා. ඉතින් මේකට යූස් කරනවා කියලා ඇප් එක පාවිච්චි කළේ අපි මම පාවිච්චි කළේ ඔයාලට ඕනම නෝට්පෑඩ් ඇප් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මම පාවිච්චි කරේ මොකද්ද? මතකද? ඕකේ. රෙඩි. කාටරි මතකද මම පාවිච්චි කරපු ඔයාලට මේ සබ්ලයිම් එක තමයි සබ්ලයිම්. මම උත්තර දුන්නා නෙමෙයි. සබ්ලයිම් එක චුට්ටක් බරයි සබ්ලයිම් එක. හැබැයි ඒකෙදි තියෙන වාසිය තමයි අපි මොකක් හරි කෝඩ් එකක් ලියද්දි ටිකක් එක මේ පැහැදිලිව පෙන්නනවා. මේකෙදි ඔයාලට මේ මම මේක දැන් අප්ඩේට් කරන්න යන්නේ නැහැ. මේකෙදි මේ තියෙන වාසිය තමයි සබ්ලයිම් එකේදී අපිට මේ අර සේව් කළාට පස්සේ තමයි හැබැයි මේ ෆයිල් එකේ මේ කොටස් වෙන වෙනම බලා ගන්න පුළුවන්. දැන් මේක ඔයාලට පේනවා බලද්දි මේකේ නැහැ මේ අකුරු වෙනස් පාට වලින් නෑ. මගෙන් එදා අන්තිම වෙලාවේ හරි කොයි හරි WhatsApp message එකකින් හරි අහලා තිබුණා. ඒකේ මේ පාට වෙන්නේ නැහැනේ කියලා. කොටස් මේ පාට වෙන්නේ නැහැ කියලා තිබුණා. මේ අකුරු වල ටැග් වෙන පාටකට ආවේ නැති කතාවක් තමයි මට මතකයෙන් අහලා තිබුණේ. ඔයා කරන්න ඕනේ මෙහෙමයි. දැන් මේ කෝඩ් එක අපි ලිව්වට පස්සේ පාට වෙන්නේ නැහැ. මේක සේව් කරනකම් ඒ අදාළ විදියට. මම උදාහරණයකට අලුත් එකක් කරන් පෙන්නන්නම්. මම දැන් new text document එකක් කරන් තියෙනවා. මම මේකේ basic code ටික ගහනවා. මම හිතන්නේ basic code දන්නවා. දැන් HTML එක පළවෙනි කෝඩ් එක ඒක අපිට වහන්න පුළුවන්. ඔය කෝඩ් ටික දැන් ගැහුවට මේකේ ටැග් වල එක තැනකවත් මේවා මේ පාට වෙලා පේන්නේ නැහැ. විශේෂ පාටක් පේන්නේ නැහැ. head එක title එක. එතකොට මේකට මම දානවා my first web page. දැන් notepad වල කරන අයටත් මෙහෙමනේ පුතේ විශේෂ පාටක් පේන්නේ නැහනේ. මේක අපිට එහෙම පාට පේන්නේ මම මේක සේව් කළාට පස්සේ මම ෆයිල් ගිහිල්ලා මේක සේව් කරනවා ඩෙස්ක්ටොප් එකේ ටෙම්පරරි වෙබ්සයිට් එකක් තියෙනවා ඒක මම හෝම් නම් සේව් කරනවා හෝම් කියලා මෙන්න මේ ෆයිල් ටයිප් එකට මම HTML කියන ටයිප් එක දෙනවා එහෙම නැත්නම් ඔයාලට මේ හෝම් එකේ අගට තිතක් තියලා HTML කියලා සේව් කරන්න වෙනවා නෝට්පැඩ් වගේ පාවිච්චි කරනවා මෙතෙන්ට ගැහුවා HTML කියලා ඊට පස්සේ මේ සේව් කරපු සැනින් ඔන්න අපිට මේකේ ටැග් වල පාට වෙනස් වෙලා කන්ටෙන්ට් එකේ පාට සුදු පාටින් මේ විදිහට පෙන්වනවා. දැන් හෙඩ් එක ඉවරයි. මම මෙතනින් හෙඩ් එක ක්ලෝස් කරනවා. ඊට පස්සේ අපිට පටන් ගන්න පුළුවන් බොඩි එක. බොඩි එක ඊට පස්සේ ඔය විදිහට වහනවා. දැන් ඊට පස්සේ අන්තර්ගතය ලියන්නයි තියෙන්නේ සාමාන්‍ය විදිහට. මේ තමයි බේසික් ටැග් ටික. මේ ටික මතක තියාගන්න වෙනවා. මෙතන තියෙන පුතේ ඔක්කොම හතරයි මම හිතන්නේ. head HTML කියලා තියෙනවා head කියලා තියෙනවා body කියලා title කියලා තියෙනවා body කියලා HTML head title body හතරයි තියෙනවා. ඔය හතර මතක තියාගන්න සහ එන්න පිළිවෙල මතක තියාගන්න. මේක ඇතුලේ head එක ඇතුලේ තමයි title එක තියෙන්නේ. title එකටත් මැදි වෙලා තමයි ඒත් අපි මේක සාමාන්‍යයෙන් කියද්දි කියනවා head එක මේ විදිහට අගත්තොත් එimhe head එකේ ඇතුලේ එක දෙයක් විතරයි. දැන් head එකෙන් පස්සේ body එකනේ පටන් ගන්න. මේක spaces වහම තිබ්බ කියලා කිසි ගැටලුවක් නැහැ. ඔයාලට පැහැදිලි තරමක් ස්පේස් තියාගත්ත එකේ ඒවල බලපෑමක් නැහැ කොහොමද දැන් අපි මේකේ කන්ටෙන්ට් එකේ ලියද්දි මෙහෙම
මම මෙහෙම ගැහුවා කියලා ස්පේස් තියලා මම මේකේ රන් එක බලුවොත් එම අවුට්පුට් එක බැලුවොත් එක දිගටද පේන්නේ නේද? තනි පේලියට තමයි තියෙන්නේ. ඒක අර එන්ටර් කරා කියලා පේලි වෙනස් වෙලා නැහැ. ඒක නිසා ඔන්න අපිට තේරෙනවා මේක මේ පේලිය ලොකු ප්‍රශ්නයක් නැහැ. ඔයාලට එක දිගටමත් ගහන්න පුළුවන්. හරි? ඔයාලට මේ මොබයිල් එකේ වුණත් මේ zoom කරන්න පුළුවන් මේ නේද? ස්ක්‍රීන් එක විශාල කරලා බලන්න පුළුවන් මොකක්ද තියෙන්නේ කියලා. ඒක මේකෙදි බැයිද මම මේ ෂෙයා කරලා තියෙන විදිහට ස්ක්‍රීන් එක zoom කරන්න බැරි කමක් තියෙනවා නේද කියන්නේ. නැත්තම් අපේ අකුරු ලොකු කරලා පෙන්වන්න වෙනස් විකල්පයක් පාවිච්චි කරන්න වෙයි. දැන් මේක මම පේජ් කඩුවර වැඩක් වෙන්නේ නැහැ කියලා කියනවා. ඒකෙදි තනි පේජ් තමයි ගණන් ගන්න මේකේ. පේලියෙන් පේලිය ඔක්කොම ඒක නිසා ඔයාලට කැමති විදිහට ඉඳ තියාගන්න. යාක පේලියට තමයි මේක රෙන්ඩර් කරද්දී හදාගන්න. දැන් හරිද ඔය ටික මතකයිනේ. right. ඊට පස්සේ අපි හෙඩ්ලයින් එකක් එහෙම නැත්නම් මාතෘකාව ශීර්ෂ පාඨයක් දාන හැටි කතා කළා. ශීර්ෂ පාඨයක් දාන හැටි කතා කළා. ඒකෙදි මොකද්ද පාවිච්චි කරේ ටැග් එක බලන්න කියලා. මට ඕනේ මේක තමයි ෆස්ට් වෙබ්සයිට් වගේ එකක් දාන්න. very good. අපි ඒකෙදි කියනවා මේ heading tag කියලා නේද? මෙහෙම ගමු. H1. H1 එකේදී අපිට පුළුවන් දාන්න this is my first this is my first website. දැන් මේක save කරලා අපි browser එකට ගිහිල්ලා මේක reload කරාම අපිට පේනවා මේකේ size එක පොඩ්ඩක් ලොකු වෙලා විශාල වෙලා පේනවා නේ. ඊළඟට මේකට heading දැම්මට පස්සේ අපිට කුඩාවට ඕන නම් heading 2 h2 h3 යන්න පුළුවන් h6 වෙනකන් කියලා කතා කරලා තියෙනවා. දැන් සාමාන්‍ය කන්ටෙන්ට් එකක මොකක් හරි තියෙන විස්තරයක කොටසක් ඇල කරන්න ඒවා ටික ඔයාලට මතක ඇති. මට ඕන නම් මගේ නම ගහලා ඒකේ මෙන්න මේ මැද කොටස අයින් කරන්න. මේ කොටස ඇල කරන්න. මට පුළුවන් මෙතෙන්ට ටැග් එකක් පාවිච්චි කරන්න. i කියලා නේද? ඒක මැද්දට තමයි ටයිප් කරන්න මෙතන. දැන් මේකේ අර මදුසාන් කියන කෑල්ල ඇලේට වැදිලා තියෙනවා. ඒ ටික අපි කතා කළා. ඒකේ තියෙනවා i විතරක් නෙමෙයි. තව කීපයක් තියෙනවා. b තියෙනවා. ආසර්. b කියලා ටැග් එකක් තියෙනවා. ඊළඟට u කියලා ටැග් එකක් තියෙනවා නේද? ඊළඟට තව මොකද්ද s කියලා එකක් තියෙනවා. ඊට පස්සේ
emphasis em කියලා එකක් තියෙනවා medical ඉතින් තමයි මම හිතන්නේ නැමෙත් මට මතකයි sub කියලා දෙකක් තියෙනවා very good මතකයි බලන්න උපනාවෙන් කරනවා කට්ටිය ඉන්න sub කියලා එකක් තියෙනවා මේකෙන් යටින් ලියවෙන එක ආයෙත් අපිට එකතු පේලියක් අරගෙන කළානේ හොඳට හොඳයි දැන් එහෙමනම් අපිට පුළුවන් මේ ටික අකුරු වල පාට වෙනස් කරාද ෆොන්ට් කියන ටැග් එක පාවිච්චි කරලා මට මේකේ අකුරු වල පාට වෙනස් කරන්න ඕන නම් පාවිච්චි කරන ටැග් එකක් ෆොන්ට් මේක කළාද අපි very good එහෙම කරලා තියෙනවා උත්තර දුන්නා ඔමලිත් කිව්වා ලෝචනත් කිව්වා ආවිදුත් කිව්වා කීප දෙනෙක් උනායෙන් උත්තර දුන්නා සතුටුයි ඒගොල්ලන්ට thank you නැත්තම් මම බොරුවට වෙලාව ගත කරනෝනේ ආ ෆොන්ට් එකේදී කලර් සමානයි රෙඩ් ඔය වගේ දුන්නාම මෙයා කලර් එක චේන්ජ් කරලා දෙනවා වැරද්ද පාරට වෙනස් වෙනවා එහෙනම් සම්පූර්ණම අපිට ගත්තොත් එහෙම මේ වදන් සැකසුම් වලට අදාළ කොටස් ටික ඉවරයි මේ සියලුම ටැග් පාවිච්චි වෙන්නේ මේ ටෙක්ස්ට් එක එඩිට් කරන්න ටෙක්ස්ට් එක ඒ කියන්නේ අකුරු සම්බන්ධ දේවල් ෆොන්ට් එඩිටින් කියලා තමයි අපිට මේක වර්ඩ් වල හම්බෙන්නේ ෆොන්ට් කියන සෙක්ෂන් එකේ හම්බෙන දේවල් ටික තමයි මේකලේ සයිස් එක හදන ඒවා හැඩය හදන ඒවා ෆේස් එක හදන ඒවා නේද ෆොන්ට් කියලා හැම ෆේස් එකකට මාරු කළේ අපි මේකේ සයිස් එකයි සයිස් කියලා ඇට්‍රිබියුට් එකක් තියෙනවා ඒ ඇට්‍රිබියුට් දම් පාටින් පෙන්වන්නේ මේකේ මම සයිස් එක 6 දෙනවා ටිකක් ලොකු වගේ ඊට පස්සේ තව තියෙනවා ෆේස් කියලා ඇට්‍රිබියුට් එකක් ඒකට මට ඒක අකුරු නොහරියට මතක නෑ ෆෝට් හරියද කියලා හරි දැන් මේකෙදි අපිට පේනවා අකුරු ලොකු වෙලා සහ හැඩේ වෙනස් වෙලා අකුරු වල ස්වභාවය ෆෝට් කියන ෆොන්ට් එකකට වෙනස් වෙලා කලර් එක වෙනස් වෙලා මේ වගේ මූලික සැකසුම් ටිකක් කරන්න පුළුවන් ඔතනින් තමයි නවත්තුවේ ඊළඟට අපි අද කතා කරනවා කොහොමද මේ පැරග්‍රාෆ් වල සැකසුම් කරන්නේ කියලා පැරා ටැග් එකක් ගමු අපි h2 එකක් පැරග්‍රාෆ් වල සැකසුම් කරන හැටි මැසේජ් එකක් දාන්න තිබ්බා හොඳයි පැරග්‍රාෆ් මොකද්ද මේ පැරග්‍රාෆ් වලදී අපිට දකින්න තියෙන්නේ දැන් වර්ඩ් එකක් බැලුවොත් එහෙම වර්ඩ් වල ඔයාලට මේ සෙක්ෂන් ටික දකින්න පුළුවන් ඒකෙදී අපි ෆොන්ට් කියලා එක සෙක්ෂන් එකක් දකිනවා ඊට පස්සේ පැරග්‍රාෆ් කියලා තව සෙක්ෂන් එකක් දකිනවා ස්ටයිල් කියලා තව සෙක්ෂන් එකක් දකිනවා මම පැරග්‍රාෆ් සෙක්ෂන් එක ආවම පෙන්නනවා දැන් අපි මුලින් කතා කළේ සාමාන්‍ය ෆොන්ට් ගැන
අපි ෆොන්ට්ස් ගැන මුලින් කතා කළේ. හෙඩින් එහෙම ඒක යටතේ තිබ්බේ ෆොන්ට් ටැග් එක IBU ටැග් ටික. ඊළාසේ පැරග්‍රාෆ් තමයි දැන් කතා කරන්න. ෆොන්ට් පැරග්‍රාෆ්. දැන් අපි පැරග්‍රාෆ් ටික මෙතනින් පල්ලෙහාට කතා කරමු. දැන් සාමාන්‍ය වර්ඩ් එකක් අපි ඕපන් කළාම මේකේ මේ ටික අපිට දකින්න තියෙනවා. නේද? ඔව්. right sorry පොඩ්ඩක් ඩිස්ටර්බ් වුණා. දැන් අපි මේකෙදි පුතේ මෙතන පේනවා අපිට මේ ෆොන්ට් කියන සෙක්ෂන් එකේ තියෙන දේවල් තියෙනවා. ඔයාලට දැන් ෆොන්ට් එක විශාල කරන්න, කුඩා කරන්න මේවා මතකයිනේ. මෙන්න මේවා තමා මොනවා හරි ටයිප් කරාට පස්සේ දැන් මේ මම ටයිප් කරපු ඒවලට අදාළ එක එක සැකසුම් කරාද මේ ෆොන්ට් කියන සෙක්ෂන් එකේ තිබුණේවා තමයි අපි අර කළේ නේද? මේ බෝල්ඩ් කරන, ඉටැලික් කරන, අන්ඩර්ලයින් කරන ඒවා. ස්ට්‍රික්ට් ට්‍රූ එස් අකුරෙන් කළේ ස්ට්‍රික්ට් ට්‍රූ කියන එකෙන් කපලා දානවා තනියරකින්. අකුරු සයිස් එක විශාල කරන්න, කුඩා කරන්න. ෆොන්ට් සයිස් මෙතන පුළුවන් දෙන්න. හැබැයි මේක 20 ගණන් 30 ගණන් තිබ්බට අරකේ තියෙන උපරිම 6ක් 17ක් වෙනකන් විතරයි. ඊළඟට ෆොන්ට් ෆේස් එක තමයි මෙතන තියෙන්නේ. මේකට කියන ෆොන්ට් ෆේස් එක කියලා. අපි ෆොන්ට් කියන විදිහට පාවිච්චි කළාට එතනින් අපිට වෙනස් කරන්න පුළුවන් අකුරු රටා තියෙනවා. මෙහෙම ඒ නම් තමයි අපි රටන පාවිච්චි කළේ. දැන් මේ සැකසුම් ටික දන්නවා. දැන් මේ උඩින් ලියන්න, යටින් ලියන්න ඒව කළානේ. උඩින් ලියන්න. හොඳයි. ඊළඟට අපි දෙවනි සෙක්ෂන් එකේ තියෙනවා. මෙන්න මේකේ තියෙනවා බලන්න මොනවද කියලා. දැන් මේ වර්ඩ් එකට මම කම්පෙයාර් කරන්න ඔයාලට එතකොට එකයිනේ මතකේ තියාගන්න ඕනේ. තාර්කිකව මතකේ තියාගන්න ලේසි කරන්න හින්දා. අපි වර්ඩ් එකේදී මෙතන පාවිච්චි කරනවා මේකෙන් මොනවද කරන්න පුළුවන්. මේ තිත් වගේක් තියෙන එකේ. ආයෙකත් මට කියලා මෙන්න. ඒකේ නමක් පෙන්නනවා මෙතන. අපිට පුළුවන් ඒකේ මේ තිත් සහ පේලි තියෙන වලින් බුලට් පාවිච්චි කරන්න. ඉලක්කම් තියෙන එකේදී අපි ඉලක්කම් පේලි තියෙන අයිකන් එකකින් නම්බර් පාවිච්චි කරනවා. පේලි එකට එන්න ඕන නම්බර්ස්. දැන් වර්ඩ් එකත් මතක් වෙන්න ඕන හින්දා කමක් නැහැ අපි මෙහෙම කළොත්. දැන් මට මේකේ පැරග්‍රාෆ් එකට යටින් ඡේදයට යටින් මට ඕනේ cat dog cow වගේ මේ ලිස්ට් එකක් දාලා එක ඊළඟට මේ මෙහෙම නම්බර්ස් බුලට් හරි නම්බර්ස් හරි බුලට් දැම්මොත් මේ 32කින් නම්බර්ස් දැම්මොත් මේකේ නේ එහෙම කරන්න පුළුවන්. ඊළඟට මේ උඩ තව තියෙන හැම අණු අංක දාගෙන යන්න පුළුවන් එකක්. ඊළඟට මේ ඉස්සරහට ලියවෙන විදිහට හදන්න පුළුවන් ඒවා තියෙනවා. ඉන්ඩෙන්ට් එකක් තියන්න පුළුවන්. එහෙම ක්‍රම තියෙනවා. ඊළඟට මෙතන තියෙනවා මේ මැද්දට ගන්න පුළුවන්. මුලට ගන්න පුළුවන්. අපි කියන එකට එකලි කරනවා කියලා. දැන් මේක තියෙන වමට එකලි වෙලා. එහෙනම් වම් පැත්ත තමයි කෙලින් තියෙන්නේ. එක එල්ලේ තියෙන වම් පැත්ත. මේක මැදට එකලි වෙලා තියෙන්නේ. මැද තමයි කෙලින් තියෙන්නේ. පැරග්‍රාෆ් එකේ මෙතන දකුණට එකලි වෙලා තියෙන දකුණු අත පැත්ත කෙලින් තියෙන්නේ. මේකෙදි මේ ජස්ටිෆයි කියන දෙපැත්තම එකලි වෙලා තියෙනවා. ඒකට ජස්ටිෆයි කියන නම තමයි පාවිච්චි කරන්නේ. බලන්නකෝ.
මේ නම එතන තියෙනවා. මෙතන අපි ගිහිල්ලා mouse එක තියන් ඉද්දි එයා කියනවා ඒක justify කියලා. ඔය ටික මතකයිද? Word වල ribbon එකේ අපි පාවිච්චි කරන මෙන්න මේ tools ටික. ඉතින් මේ tools වලින් එන වැඩේ වගේම දේවල් අපිට කරන්න පුළුවන්. hello. ඔව්. හ්ම්. ආහ්. ඔව්. හ්ම්. ඒක නම් මේ ඉඳන් ගොඩක් වෙලා මට 10 ක්ලාස් එකක් යනවා. නේ 9 10 8 10 ක්ලාස් එකක් තියෙනවා. දැන් මේ 8 9 කියලා තියෙන එකද නැත්නම් 9න් පස්සේද අපිට තියෙන්නේ? 9 10 එක තියෙන්නේ නේ. දැන් එකක් තියෙන්නේ මොකක්ද ඇක්ටිව්? workshop 8 ගන්න. දැන් එකක් පෙන්වනවා ඇක්ටිව් 8 9 කියලා. ඔයකට බලමු ටයි කියන්නේ. මේ අපි මේ තියෙන ඒවා ටික කොහොමද settings හදන්නේ කියලා බලමු. පොඩ්ඩක් disturb වෙයි ගණන් ගන්න එපා මේ දැන් ගැටලුවක් වුණොත් ක්ලාස් එකේ මම ඔයාලට කියන්න. දැන්ට කමක් නැහැ දැන්ට අපි කරගෙන යන්නේ. අද තව වැඩක් කරනවා මම කරලා පොඩ්ඩක් බිසි කියලා දවස් 25 වෙනකම්. මේකේ දැන් අපි එකලි කරන විදි ටික අරකින් කරන විදිහ බලමු. තව දෙයක් තියෙනවා පුතේ. දැන් මෙතන ඔයාලා දැනගන්න ඕනේ පැරග්‍රාෆ් එකක් එහෙම නැත්නම් ඡේදයක් කියද්දි ඒකේ පේලි සමූහයක් තියෙන්න පුළුවන්. දැන් මේ පේලි නිශ්චිතව කඩලා නැහැ. දැන් මම මේකේ පේලිය මෙතනින් ඊගාවට කඩනවා කියලා එකක් නිශ්චිතව කරලා නැහැ. දැන් බලන්නකො මේ උඩ එක personally professionally කියන තැනින් ඉවර වෙලා තියෙනවා. ඊළඟට මේක cover each cover then different ඔය වගේ තියෙන විවිධ කොටස් තැන් වලින් නැවතිලා තියෙනවා. නමුත් මේක නිශ්චිතව එතනින් කඩපු බවක් අපිට බලද්දි තේරෙන්නේ නැහැ. පිටුව පළල මැද හින්දා වෙන්නේ නැති එහෙම තියෙන මේ justify දැම්මහම ඒ තැනම දිග ඇදිලා පොඩ්ඩක් ආවා. අර මැදි තැන් වලින් ඉඩ හැදිලා. නේ? හරිද? අපි මේකේ සයිස් එක අඩු කළොත් එහෙම ඔන්න බලන්න මේක කුඩා කරනවා ටිකක්. එතකොට ඒක කැඩලා තියෙන තැන නිශ්චිතව නෑ. නමුත් අර දිගට ගැලපෙන්න කුඩා වෙලා එනවා. අපිට ඕන නම් මේක නිශ්චිත තැනකින් කඩන්නත් පුළුවන්. මට මෙතනින් වෙන් කරන්න ඕන නම් මම එන්ටර් කළොත් අලුත් පේලියකට යනවා. ඔව්. ඒක දෙක දාලා තියෙන්නේ. හරි හරි. නමේටද 10ටද? ඔය මට ආයි පටන් ගත්තම කෝල් එකක් දෙන්න. නිකන්. ඔය ලොග් වුණාම හරි. පොඩි මීටින් එකක් තියෙනවා 9ට කියලා දාලා තියෙන්නේ. මම කලින් දැක්කෙත් නැහැ. ඒක ගැටලුවක් වුණොත් පටන් ගත්තාම මට මැසේජ් එකක් එයි. හැමුණුත් මම හදිස්සියද නවත්තන්න වෙයි ඈ. ඒක මම ඔයාලට කියන්නම්. යන අතරේ. හොඳයි. දැන් ඔන්න මේකේ මම පේලි කඩලා පෙන්නවා නිශ්චිතව. හැබැයි මෙතනදී පේලියක් නෙමෙයි වෙන් උනේ. මෙතන ඉඩක් එක්කම වෙන් වුණා. ඔයාලට පේනවා මෙන්න මේ පැරග්‍රාෆ් සෙටින්ස් වල මෙතෙන්ට ගියාම මේක ස්පේස් එකක් එක්කලා වෙන් කරලා තියෙනවා යට කැඩෙද්දී. ඒ පැරග්‍රාෆ් එක ඡේදයක් වෙන් කරද්දී පොඩි ඉඩක් එක්කලා වෙන් කරනවා. පේලියක් කඩනවා වගේ නෙමෙයි. පේලි නිශ්චිතව කැඩෙන්නේ නැහැ කියන එක ඔයාලා මතක තියාගන්න. මම දැන් මේක කොපි කරනවා. හරි. මේ ටෙක්ස්ට් එක මේකේ තිබ්බ ඒ විදිහටම කොපි කරලා මගේ පැරග්‍රාෆ් කියන තැන පහලට මම මේක පේස්ට් කරනවා අලවනවා.
එහෙම ඇලෙව්වා කියලා ඒකේ තිබ්බ සෙටින්ස් ආවේ නැහැ. මේ මෙතන නම් 1 2 3 ආවා. හැබැයි ඒවා ටයිප් වෙලා තමයි තියෙන්නේ. ඒක මට මකලා දාන්න පුළුවන් ඔය වගේ. දැන් ඉන්නේ අපි ආයි සබ්ලයිම් එකේ. මම මේක සේව් කරොත් සේව් කරලා මාරු වුණාම මගේ බ්‍රවුසර් එකේ අවුට්පුට් එකට ඒක රීලෝඩ් කරාම මම මේ ටික ඔක්කොම එකම එක කන්ටෙන්ට් එකක් විදියට තමයි දකින්නේ. තනි කන්ටෙන්ට් එකක්. දැන් අරක තිබ්බ චේඩත් නැහැ. ඒකේ තිබ්බ විදිහට පේලි කැඩිලත් නැහැ. අර කැඩ්ඩෝ කව් කියන එක මෙතන තනි පේලියට තියෙන්නේ. කිසිම සැකසීමක් එහෙම එයා හදාගන්නේ නැහැ. අපි අන්තර්ගතයේ දැම්මා කියලා දැන් මේකේ තිබ්බ අන්තර්ගතයේ මම මේකේ සකස් කරලා තිබුණේ ඒවා මෙහෙම කිසිම දෙයක් අතෙන්ට අදාළ වෙන්නේ නෑ. ඒක නිකම්ම නිකම් මේක මෙහෙම පේලි කඩලා තිබ්බත් ඡේද වෙන් කරලා තිබ්බත් තනින් තන ඒකවත් එතෙන්ට අදාළ වෙලා තිබුණේ නෑ කියලා ඔයාලට පේනවා. මෙතන එන්ටර් කරලා ඔහොම එන්ටර් කරනවා ඕනම දැන් ඡේද 3ක් 4ක් වගේ ඔරිජිනල් කන්ටෙන්ට් එකට මේ ඉන්පුට් එකේ පේන්න තියෙන්නේ. එහෙම තියෙද්දි ඕන සේව් කළා. මේකේ කන්ටෙන්ට් එකේ එහෙම වෙනසක් දකින්න බෑ. එහෙනම් අපි අනිවාර්යෙන් අන්තර්ගතයේ සැකසීම් වලට භාජනය කරන්න ඕනේ. අන්තර්ගතයේ සැකසීම් වලට භාජනය කරන්න ඕනේ. හරි. අපි බලමු මේක කරන හැටි. මගේ මේ තියෙන පැරග්‍රාෆ් එකේ හැටියට මෙන්න මෙතනින් ඡේදයක් වෙන් වෙනවා. fit your document කියන තැනින් ඡේදයක් වෙන් වෙනවා. අපි ඊට කලින් මෙහෙම හිතමු පුතේ. මගේ මෙන්න මේකේ මේ මුලම තියෙන්නේ එක පේලි කීපයකට එන්න ඕන කියලා නිකන් ලෙටර් එකක වගේ ඇඩ්‍රස් එකක් වගේ එකක්. මොකද නැත්තම් පිළිවෙල පොඩ්ඩක් අවුල් යනවා ඒක නිසා. දැන් මගේ ඇඩ්‍රස් එකක් තියෙනවා කියලා හිතමු බලන්න. 52A මගේ එක නෙමෙයි. මම ඇඩ්‍රස් එකක් දානවා. මේක කපල නෙවෙයි තියෙන්නේ නෝමල් හොඳට තියෙනවා. මේ පේලි තුනකට දාන්න. ඔන්න මම ඒක ඒ විදිහට ඇඩ්‍රස් එක තියෙනවා. මම ඒකත් මේ සබ්ලයිම් එකේ මගේ කන්ටෙන්ට් එකේ පැරග්‍රාෆ් කියන තැන උඩින් මේ විදිහටම පේස්ට් කරනවා. එහෙනම් පේලි තුන. හරි. ඊළඟට මම අරකට ගිහිල්ලා බලද්දී ඒකේ එක දිගටම තමයි ඒකත් එන්නේ. කිසිම පේලි කැඩීමක් නැහැ. එහෙනම් අපේ පළවෙනි ටාස්ක් එක තමයි පේලි වලට වෙන් කිරීම. එහෙනම් මම H3 එකක් ලියනවා. line break පේලි කැඩීම. මේ H2 එහෙම පාවිච්චි කරාම නම් පේලියක් කැඩෙනවා. බලන්නකෝ දැන් එක දිගට ඒකේ line break කියලා පේලියක් කැඩෙනවා. හරි. කොහොමද line break කරන්නේ? ලියා ගන්නයි පොඩ්ඩක් සටහන් කරගන්න ඕන නම් පැරග්‍රාෆ් එහෙම නැත්නම් ඡේද සැකසීමේ පළවෙනි එක පේලි කැඩීම. line break එහෙම නැත්නම් පේලි කැඩීම. පේලි කැඩීම. අපි බලමු කොහොමද පේලියක් කඩන්නේ. මේ හැම එකකම ඔයාලට පේලිය කැඩෙන්න ඕන තැන අවසානයේ හෝ අලුත් පේලිය පටන් ගන්න තැන මුලින් ටැග් එකක් තියෙනවා break කියන්න BR. ඒක වහන්න දෙයක් නෑ කියන එක නිශ්චිත ආරම්භයක් අවසානයක් නැහැනේ. එතනින් කැඩෙන එක විතරනේ වෙන්නේ. ඒක නිසා ඒ ක්ලෝස් ටැග් එකක් නෑ. BR දැන් මම රීලෝඩ් කරාම ඒ ලයින් ටික අපූර්වට කැඩෙනවා. පේලි කැඩෙනවා. හරි. මොකද්ද ටැග් එක? BR. පේලි කැඩීමේ ටැග් එක තමයි BR. නැක්කනේ යොදාගත්ත හැටි කැඩෙන්න ඕන තැන අවසානට BR දානවා. හරි. මම එන්නේ කිවරයි. ඊට පස්සේ
ඡේද කැඩීම. ආ. ඔව්. මොදින්නේ. දෙවෙනි එක ඡේද කැඩීම. පේලි කඩන්න ඕන නම් අපිට BR පාවිච්චි කර හැකි. ඡේද කඩන්න ඕන නම් අපේ එකක පැරග්‍රාෆ් එකක ඡේද වෙන් ඕන නම් ඒ ඡේදයේ ආරම්භයේ ඉඳලා ඡේදයේ අවසන් වෙන තැනට පාවිච්චි කරනවා P කියලා ටැග් එකක්. P මෙතනින් පටන් ගත්තාම පළවෙනි ඡේදය මෙතනින් ඉවරයි. ඊළඟ ඡේදය මෙතන ඉඳලා පැරග්‍රාෆ් කියන්න P එක මෙතනින් ඉවරයි. ඊළඟ ඡේදය මෙතනින් පටන් ගන්නවා. ඒ ඡේදය මෙතනින් ඉවරයි. හරි ඊළඟට ආයි ඊගාව ඡේදය ඕන නම් එතනින් පටන් ගන්නවා කියලා දැම්මයි නැත්නම් මෙතනින් පටන් ගන්නවා ඊගාව ඡේදය. මේ ඡේදය මෙතනින් ඉවරයි. ආයෙත් එකක් මෙතනින් පටන් ගන්නවා. මේක මෙතනින් ඉවර වෙනවා. දැන් ඔන්න අපි ඡේද වලට වෙන් කළා. පටන් ගන්න තැනයි ඉවර වෙන තැනයි P අකුරු දානවා. පටන් ගන්න එක ඉවර වෙන තැනට ක්ලෝස් ටැග් එකනේ දාන්නේ. මේක මම ඔන්න සේව් කළා. දැන් අපි යම් මේ තියෙන සේව් කරපු එක බලන්න කලින් මම චුට්ටක් අවුට් යන්න දෙයක් නැහැ. මේ තියෙන සම්පූර්ණ view එක මම රීලෝඩ් කරන්න යන්නේ. දැන් අපේ මේක ඡේද වලට කැඩිලා තියෙනවා. ඡේදයක් කැඩුනහම තියෙන විශේෂත්වය තමයි පොඩි ලයින් ગેප් එකක් හිටිනවා. දැන් උඩ පේලි කැඩුවට මේවා ලයින් ગેප් එකක් දැක්කේ නෑ අපේ. හරි? පේලි කඩපු වගේ එක ළඟ තමයි මේ පේලි ටික ඔක්කොම තියෙන්නේ. හැබැයි ඡේද කඩද්දී අපිට ලයින් ગેප් එකක් තියෙනවා පේනවා. ඡේදයක පොඩි වෙනසක් තියෙන්න ඕනනේ. මේ ඡේද කියන කොටසේ අපිට හදන්න පුළුවන් තව දෙයක් තියෙනවා. ඒ තමයි මෙන්න මේ කාරණා තුන. හතර. මොනවද? අපිට ඡේද පුළුවන් වමට මැදට දකුණට සහ දෙපැත්තට සමාන කියන විදිහේ එකලි කිරීම වලට යන්න. අපි මේවට කියන්නේ align කරනවා කියලා. මොකද්ද alignment? alignment තියනවා කියනවා. alignment එක හදනවා. තියෙන පිහිටිය. මේකට අපි කෙටියෙන් කියනවා align කියලා. align කරනවා. align කරනවා. මේකට සමාන පද හොයන්න කොහොමද සාමාන්‍යයෙන් මේකෙදි word වලදී අපි right click කරලා bring into the line up කරනවා කියන අදහසලු make straight make parallel make even කියන අදහස. bring into line කියන එක තමයි align කරනවා කියන එක line එකකට ගන්නවා. අපි එන මේකක් align කරලා බලමු. මට හිතෙනවා to make your document look professionally produced කියලාම කතාවක් තියෙනවානේ. මෙන්න මේක. අපි පුතේ දැන් මේකේ තියෙන විශේෂත්වය තමයි මේක අපි browser එක බලලා අනුව එයා paragraph එකේ දිග පළල තීරණය කරනවා මේ. දැන් ඉස්සර දිගට තිබ්බට මේකේ දෙපැත්ත කොහොම browser එක කුඩා වුණාම ඒකේ තියෙන පිහිටීම පොඩ්ඩක් වෙනස් වෙනවා. output එක පේන හැටි. හරි. දැන් මේකේ මට ඕනේ දැන් මේකේ අපිට පේනවා මෙහෙම මේ පැත්ත කෙලින් තියෙනවා. හරි. මේ පැත්ත කොහොම කෙලින් තියෙනවා. හැබැයි මේ පැත්ත කෙලින් නෑ. ඒ කියන්නේ අනිත් පැත්ත page මෙහෙම එක දිගට නෑ. මට හිතෙනවා මේක align කරන්න ඕන කියලා මැදට. align සමානයි center. center. ඊට පස්සේ ඒක මම save කරනවා. save කරලා අනිත් එක reload කරාම ඔයාලට පේනවද මේක වෙනස් වුණා? මේක center align වුණා.
මේ කුඩා කරත් අපිට ඔන්න පේනවා මේ දෙවෙනි පැරග්‍රාෆ් එක. දැන් මේකේ නම් පැරග්‍රාෆ් එක වමට කෙලින් තියෙන්නේ. දකුණු පැත්ත ගැන හිතලා නැහැ. කලින් පැරග්‍රාෆ් එක ඊට පස්සේ එකේ උඩ එකත් එහෙමයි. නමුත් මේ දෙවෙනි පැරග්‍රාෆ් එක මැදට සෙන්ටර් වෙලා කියන මැදට සෙන්ටර් නෙමෙයි. මැදට එක්කෙලි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ සෙන්ටර් ලයින් වල තියෙන්නේ නේද? ඒ වගේ අනිත් පැරග්‍රාෆ් උනත් අපිට වෙනස් කරලා දැන් මේක නිකන් කැතයි. මේක දෙපැත්තටම සමානව මේ save time in the new කියලාම කතාවක් තියෙනවා. පහල මෙන්න මේ පැරග්‍රාෆ් එක. ඒක එහා පැත්ත කෙලින්නේ නැහැ. මේවට සිලෙක්ට් කරාම පේන්නේ නැති. දෙපැත්තම කෙලින්නේ නැහැ. මම දෙපැත්තම කෙලින් තිබ්බනම් ලස්සනයි. මට හිතෙනවා මේකේ ලයින් එක මොකද්ද ටැග් එක p එක ඇතුලේ ඇට්‍රිබියුට් එකක් දානවා align කියලා. ඒක දෙපැත්තට සමාන නම් justify මේ නම් දෙනවා. වලට අකුරු පාඩම් කරන්න අවශ්‍ය නැහැ. ඩික්ෂනරි ඕනේ නැහැ. නම් දෙනවා. බලන්න මේ පැත්ත සමාන වුණා. ඒකනේ දැන් එක හරිය ලස්සනට දෙපැත්තටම සමාන වුණා තියෙනවා. සිලෙක්ට් කරාම උනා අර වගේ කැලි බැලි පේන්නේ නැහැ. මේක එහෙම කැලි බැලිනේ සිලෙක්ට් වෙන්නේ. සෙන්ටර් කළාම පිළිවෙලට එනවා. ලස්සනට පේනවා. එහෙනම් අලයින්මන්ට් හදන හැටි ඕනේ. ලයින් කරන හැටි මතකයි. වලට හදන හැටි. ඒකේ හතරක් තියෙනවා. අර වර්ඩ් වල තියෙන හතරමයි. සෙන්ටර් ලෙෆ්ට් රයිට්. මේක යට එක රයිට් ලයින් කරන්නද මේ යට මේක? ඒක වලට පේන්නේ නැද්ද මං හින්දා? යට මේක එක අපි රයිට් කරමු. කියන්නේ දකුණු පැත්තට ලයින් කරමු. අර යටමට ගියා දකුණු පැත්තට. කෙලින් හිටින විදිහට. පැහැදිලි නේද ඒ ටික? එහෙනම් ඡේද සැකසීම් වල විශේෂ දෙවෙනි එකක් තමයි ඡේද කඩද්දී අපි p කියන ටැග් එක පැරග්‍රාෆ් කියන අදහස ගේන්න p ටැග් එක පාවිච්චි කරනවා. හරි? ඊට පස්සේ මෙන්න මේ වගේ ඒවා කියන්නේ අපි වර්ඩ් එකේ බැලුවොත් එimhe මෙන්න මෙතන තියෙන ඒවා. ඒවට කියන මොනවද? එක එක ලයිස්තු වර්ග. මෙන්න මේවට අපි කියනවා list list. එහෙම නැත්නම් list එහෙම නැත්නම් ලයිස්තු. අපි බලමු ඊගාවට මේක ඇතුලේ කොහොමද ලයිස්තුවක් හදන්නේ කියලා. මම එක හෙඩින් එකක් දානවා. හෙඩින් 3 එකක් මොකද දෙන්නේ? h3 එක දානවා list එහෙම නැත්නම් ලයිස්තු කියන අදහස. තුන්වෙනිට අපි කතා කරන්නේ ලයිස්තු ගැන. ලිස්ට් එකක් ගැන. ඡේද සැකසීම් වල තමයි ඉන්නේ. මට මේ ලිස්ට් කියන තැන යටින් තියෙන කන්ටෙන්ට් එක ලයිස්තුවක් විදිහට හදන්න ඕන. කව් කැට් ඔය ටික තියෙන එක. මොකද කරන්නේ? ලිස්ට් වර්ග අපිට පේනවා මේ වර්ඩ් එක බලද්දී ලිස්ට් වර්ග තියෙනවා පුතේ මෙතන එක එක බුලට්. මේවට කියන්නේ බුලට්ස් කියලා. මේකද වර්ඩ් වලදී බුලට්ස් ඇන්ඩ් නම්බරින් කියන වචනේ පාවිච්චි කළාට මේකට අපි නිකන් සම්මත වචනයක් විදිහට පාවිච්චි කරන්නේ unordered list කියන කතාව. පිළිවෙලක් නොවන ලයිස්තු. අපිළිවෙල ලයිස්තු කියන එක. අපිළිවෙල කියන වචනේ කැතයි. පිළිවෙල නොවන ලයිස්තු. ඒ කියන්නේ ඕඩර් එකකට තියෙන්න ඕනේ නැති දේවල්. නේද? 1 2 3 4 කියලා අංක දාන වර්ග වලට ගියාම අපිට පේන්න තියෙනවා. ඒකේ තියෙන ක්‍රම ගොඩක් තියෙනවා. මේ 1 2 3 4 තියෙනවා. ABCD තියෙනවා. කැපිටල් සිම්පල් රෝම ඉලක්කම්. මෙහෙම ක්‍රම කීපයකින් පිළිවෙලට
ලයිස්තුවක් පෙන්වන්න පුළුවන්. මේවට කියනවා පිළිවෙල ලයිස්තුවක්. එහෙම නැත්නම් නම්බර් ලිස්ට් එකක්. පිළිවෙලකට තියෙන ලයිස්තුවක්. එහෙනම් මොනවද අපිට හම්බුනේ? ලයිස්තු වර්ග දෙකක් ලයිස්තු වර්ග දෙකක් නෙමෙයි තුනක් තියෙනවා ඇත්තටම. ලියාගන්න ඊළඟට තුන්වෙනි එක ඡේද වලින් පස්සේ ලයිස්තු වර්ග තුනකේ පළවෙනි එක පිළිවෙල නොවන ලයිස්තු. දෙක පිළිවෙල ලයිස්තු. තුන විස්තර ලයිස්තු. පිළිවෙලකට තියෙන ලයිස්තු වලට අපි ඉංග්‍රීසියෙන් කියනවා සමාන පදයක් විදිහට ඕඩර් එකකට නැති ඒවා. පිළිවෙල නොවන නම් එහෙනම් unordered නේ. unordered list. unordered කියන එක මෙහෙම නෙමෙයි රුඩි යන අපි right click කරලා බලමු ඔන්න රතු පාටෙන් ඉරෙක් අඳින්නේ ඇයි word වල අකුරු වැරදි නම්. නේද? unordered. unordered කියද්දි ed එනවා කියලා කියනවා unordered list. පිළිවෙල ලයිස්තු වලට කියනවා ordered list. ඒකත් වැරදිලු රතු පාටෙන් ඉරක් අදින අකුරු වැරදිද ඔන්න මම ඒකත් ආයෙ හැදුවා. ඊළඟට description එයා ඔටෝ හදාගත්තා. list විස්තර ලයිස්තු. මේකට තවත් කෙටි කළොත් එහෙම මේකට සුදුසුයි පාවිච්චි කරන්න අපිට unordered list හින්දා ul list කියන්නේ l unordered කියන්නේ කෙටි නමක් විදියට. අපි මේකට යූස් කරමු එහෙනම් ol. මේකට යූස් කරමු අපි dl. එහෙනම් ඔන්න අපිට ටැග් තුනකුත් හම්බ වුණා. ටැග් තුන තමයි ලයිස්තු හදන ul ol dl. ඔක මතක තියාගන්න පොඩ්ඩක් නෝට් කරගන්න. හරි. ඒකේ මට ඕනේ දැන් හදන්න පිළිවෙල නොවන ලයිස්තුවක්. ඒ කියන්නේ මෙහෙම බුලට් දාලා. මේකට බුලට් දාලා තමයි මට මේ ලිස්ට් එක හදන්න ඕනේ. පිළිවෙල නොවන ලයිස්තුවක්. දැන් මම යනවා මගේ කෝඩ් එකට. ඒ ගිහිල්ලා මම මේ ලිස්ට් එක හදන්න පටන් ගන්න තැන ටිකක් සුද්ධ කරගන්න වටපිටාවේ වැඩි හින්දා අවුල් වෙනවද නැත්තම් මේ ලයිස්තු කියලා මම හෙඩින් එක ගන්න දාලා තියෙන ඊට පස්සේ තමයි මගේ ලිස්ට් එක පටන් ගන්න. එයාන් එතන මම දානවා ul කියලා ටැග් එක. එයා ඒ ටැග් එක බාර ගන්නවා. ඊට පස්සේ මගේ ලිස්ට් එක ඉවර වෙන්නේ මෙතනින් හින්දා මම එතනින් ඒ ul එක ක්ලෝස් කරනවා ওই විදියට. දැන් මේකේ පිළිවෙල ලයිස්තුවක් හැදෙයි නේද? අපි සේව් කරලා බලමු. සේව් browser එකට ගියා. ඒ මොකද්ද උනේ? මෙන්න මේක චුට්ටක් ඉස්සරහින් ලියවුණා එච්චරයි. කිසි පිළිවෙලක් නැහැ, ලයිස්තුවකුත් නැහැ. තියබ්බ විදිහටමයි එකම එකයි. ලයිස්තුවක් නැහැ. බලන්න කියන්න විකල්පයක් දාන්න කෙනෙක් මේක ලයිස්තු කරගන්න කොහොමද කියලා. දැන් අපි ul දැම්ම කියලා ලයිස්තු වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ලයිස්තු වෙන්නේ නැහැ. ටයිප් එක very good. මේ ලයිස්තු වර්ගයක් තියෙන්නත් ඕන කියලා හිතේ. දැන් අපි වර්ඩ් වලදී දැක්කා. මෙතන තියෙනවා එක එක ටයිප් එකේ වගේ බෝල තියෙනවා. මේවට කියනවා මේ ඩිස්ක් එක කියලා. මේ කළු පාට තද බෝලට කියනවා ඩිස්ක් එක. මේ රවුමක් තියෙන විදිහ මේ පේනවනේ යට මාරු වෙනවා. ඒ රවුමක් තියෙන එකට කියනවා සර්කල් එක කියලා.
මේකට කියනවා ස්ක්වයර් කියලා කොටුව කියලා. ඉතින් මේ බව අපි ඒකට උපලක්ෂණයක් විදිහට එකතු කරමු. ඇට්‍රිබියුට් එකක් විදිහට එකතු කරමු. එහෙනම් මම මේ ul කියන එකට ඉස්සරහින් දානවා ඇට්‍රිබියුට් එකක් type සමානයි dis කියන type එකකින් list එක හදන්න කියලා. ඊට පස්සේ ඔන්න save කරා control s ගහලා ඊට පස්සේ මම මෙතෙන්ට ගිහලා reload කරනවා. save වුණේ save කළා සුව. හැබැයි ඒත් list එක ආවේ නැහැ මේ. type එක දැම්මා කියලා list එකක් ආවේ නැහැ. තව විකල්ප කියන දන්නයි. හිතනයි. මේ list එක හැදුවට කොහොමද වෙන්නේ නිදිද? very good. ලෝචන උන්නයි පාරක් උත්තරයක් කළා. කලින් මනෝජනේ ලෝචන එකක් කියලා තියෙනවා. li කියලා දාන්නලු. ඔව්. පුතේ අපිට මේ වර්ඩ් වලදී මෙයා මේ list එකට අදාළ item ටික වෙන් වෙන්ව අපි enter කළාට පස්සේ ඉබේට අඳුන ගන්නවා. අපි enter කරපු වලින් list එකේ item මේ උඩ කියන ලයිස්තු වර්ග දෙකටම පොදුවේ තියෙනවා ලයිස්තු item කියලා જાතිය. මේවට කියනවා ලයිස්තු item කියලා list item. list item කියන එකට එතකොට ගැලපෙන නම items කෙටි කරාම li එක ටැග් එකක්මයි. මොකද එක ප්‍රදේශයක් කොටු කරලා පෙන්නනවා. එහෙනම් li කියන ටැග් එක මගින් අපිට පිළිවෙල හා පිළිවෙල නොවන ලයිස්තු වල item හඳුන්වන්න පුළුවන්. නැත්තම් එයා ඒක ලයිස්තුවක් විදිහට හදන්නේ උඩ ටික තිබ්බ පළියටම. එහෙනම් මේකත් එක list item එක. මේක අනිත් list item එක. මේක තමයි අනිත් list item එක. මේක අනිත් list item එක. හරි දැන් බලමු save කරලා control s මාරු කළා reload කරා. නියමයි වැඩේ කොට. ඔන්න අපේ list එක හැදුනා. එහෙනම් list එකක් හදන්න අපිට අවශ්‍ය වෙනවා මොනවද? list එකේ වර්ග දාන්න OL ද UL ද DL ද කියලා ඒ list එකේ item වෙන වෙනම හඳුන්වලා දෙන්න. type එක වැදගත් නැද්ද? ඒතකොට ඒක ගැන කතා කරන්නේ නැත්තේ. ටයිප් එක ලොකු බලපෑමක් කරන්නේ නෑ. නොදා හිටියත් එයා එකක් දාගන්නවා. ඒ තමයි මේ ඩිස්ක් කියලා දාපු ටයිප් එක දානවා. මම මෙන්න මේ කොටස ඩිලීට් කරලා දාන්නම්. මේ කොටස නැකුවා. දැන් අපි මේක සේව් කරමු. සේව්. ඊළඟට බ්‍රවුසර් එකට ගිහලා රීලෝඩ් කරනවා. කිසිම වෙනසක් වෙන්නේ නැහැ. එයා ඩිස්ක් කියන ටයිප් එක දාලා තියාගෙන ඉන්නවා. ඒත් අවුලක් නැහැ. එහෙනම් වැඩි බලපාන්නේ ටයිප් එක. ටයිප් එක නොදා හිටියත් ඩිෆෝල්ට් දාලා තියෙන විදිහ ගන්නවා. ලිස්ට් අයිටම් තමයි වැදගත් වෙන්නේ. මම මේකට ටයිප් එක දානවා. ඩිස්ක් කියලා දාලා සේව් කරාම ඒත් වෙනසක් වෙන්නේ නැහැ. ඒ වෙනසක් නොවෙන්නේ. තියෙන්නේ ඩිස් නම් ඩිෆෝල්ට් බාරගන්න ඩිස් නම් වෙනසක් වෙන්නේ නැහැ. මම මේක සර්කල් වලට වෙනස් කරනවා. එතකොට වෙනස පේනවා. කළු පාට බෝලේ නැතුව ගිහිල්ලා රව් පාක් විතරක් එනවා. කොටුවක් කරන්න ඕන නම්
සර්කල් වලින් පස්සේ ස්ක්වයර් ලියාගත්තොත් කමන්නේ මේ සර්කල් එක වටේ රවුම ස්ක්වයර් දැන් ඒක ඩොට් වගේ දාලට පේන්නේ මේක කොටු තියෙන්නේ ඩොට් වගේ පේනවා නෝ සෝරි මේ තියෙන unordered list එකක් එහෙම නැත්නම් පිළිවෙල නොවන ලයිස්තුවක්. ඔව්. ඒ type තුන විතරද තියෙන්නේ කියලා අහනවා. මොකද අපිට HTML වල දීලා තියෙන්නේ මේ type තුන විතරයි unordered list වලට. පිළිවෙල නොවන ලයිස්තු වලට අර Word එකේ වගේ ලස්සන තරු ඒවා දීලා නැහැ. ඒකට browser එක ටිකක් සංකීර්ණ වෙනවා. web විහිදන්න ගියාම අමාරු වෙනද මේ type තුන තමයි මූලික සරල මට්ටමට දීලා තියෙන හොඳ ප්‍රශ්නයක්. ඊළඟට අපි type තුනක් දැක්ක මේ list unordered list වල attribute ගත්තොත් එහෙම types තුනක් හම්බ වෙනවා. ඒ තමයි this circle square. දැන් මේක ඇවිත් තියෙන්නේ බලන්නකො මේක ඇවිත් තියෙන්නේ මේක ස්ක්වයර් ටයිප් එකක් මේකට ස්ක්වයර් සෝරි මේ තුන ස්ක්වයර් මේක සර්කල් එකක් ඇවිත් තියෙන්නේ. ඒ අර ඒ උපේ වටේ මේ තුන විතරයි තියෙන ටයිප්. අපිට මේකම පිළිවෙල ලයිස්තුවක් කරන්න පුළුවන් බොහොම සරලව මේ UL කරානම් මේක O අකුර කරානම් අනිත් ඒවා ලිස්ට් අයිටම් ඔය ටික ඔක්කොම හරි. හැබැයි ටයිප් ටික විතරක් පොඩි අවුලක් තියෙනවා. නමුත් ඒක හානියක් නෑ. එයා බාර ගන්න. මම මේක රීලෝඩ් කරා. ඔන්න බලන්න දැන්. ඒක කෙලින්ම පිළිවෙල ලයිස්තුවක් වුණා. 1 2 3 4 තියෙනවා. අර ටික ඔක්කොම එහෙම්මමයි LI. ඒ ටික ඔක්කොම එහෙම්මමයි. හරි. හොඳයි. ඊට පස්සේ හෙලෝ ඔව් හා එහෙමද මේ පොඩ්ඩක් මෙයා වැඩේ පොඩ හાર્ඩ් යනකොට අත්‍යවශ්‍ය වගේ වෙද්දි එහෙම කරන්නේ මේ ගොරවල වල සෙට් එකක් ඉන්නේ ඒක ඔය දාන්නකෝ මැසේජ් එක අමාරුයි දැන් හරි thank you අපි මේ යාර පොඩි මීටින් එකක් පුතේ අත්‍යවශ්‍ය එකක් කැම්පස් එකේ එක ඒකට ජොයින් වෙන්න ඕන වුණාම කියයි ඉතින් මීටින් එක පටන් අරන් තියෙන්නේ දැන් මම ඔයාලගේ ක්ලාස් එක ඉතකන් ඇදගෙන යන්නම් මට ජොයින් වෙන්න වුණාම නවත්තනවා එතකොට මම කියලා නවත්තන්න අපිට තාස් ටිකයි තියෙන්නේ මේ පැරග්‍රාෆ් වල ඒකෙදී ඔන්න අපිට ඡේද මෙහෙම වෙන් කරලා හදන්න පුළුවන් මේකේ ලිස්ට් අයිටම් මෙහෙම වෙන හැබැයි මේකේ ටයිප් අරට වඩා වෙනස් ඕඩර්ඩ් ලිස්ට් වල ටයිප් දාද්දී අපිට ඕනනම් එක කියලා දාන්න පුළුවන් ඒකෙදි නම් දාන්නේ නැහැ නම්බර් අරව මේවා කතා නෙමෙයි දාන්නේ අංක එක කියලා මේ එක කියලා දැම්මත් අර තියෙන එකම තමයි එන්නේ ඒක තමයි ඩිෆෝල්ට් එක. ඒ කියන්නේ අනිවාර්යෙන් මේක. මොකොත් නොදා හිටියත් එන්නේ ඒක. වැරදියට දැම්මත් එන්නේ ඒක. ඒ කියන්නේ කලින් ටයිප් එකට ඩිස් කියලා දාලා තියෙදි 1 2 3 ආවේ වැරදියට දාලා තිබ්බ නිසා. හැබැයි මම මේකට i අකුර දැම්මොත් සිම්පල් i අකුරක් දැම්මේ ඕන් දැන්. එතකොට මේක සේව් කරලා රීලෝඩ් කරලා බලද්දී එයා හදා ගන්නවා ඒ ටික සිම්පල් i දෙකක් කියන විදිහට රෝම ඉලක්කම් වලට හදා ගන්නවා. මම ඒකට කැපිටල් i වගේ දැම්ම නම් එහෙම එයා හදා ගන්න එක හිතාගත්තාගෙන එහෙනම් කැපිටල් රෝම ඉලක්කම් වලට හදා ගන්නවා. මම ඒකේ
ඒ අකුර දැම්මා නම් එහෙම නිකන් ඒ අකුර ඒ අකුර දැම්මා නම් සිම්පල් දාපු නිසා යා සිම්පල් ABCD විදියට හදා ගන්නවා. මම ඒකට කැපිටල් A අකුර දැම්මොත් එහෙම එයා මොකක් කරයිද මේක කැපිටල් ABCD විදියට හදා ගන්නවා. බොහොම සරලයි. පහක් තියෙනවා හැබැයි සිම්පල්යි සිම්පල් A කැපිටල් A කැපිටල් I. වෙන අකුරක් දැම්මොත් මොනවා වේද? මට උත්තරයක් දෙන්න බලන්න. මම මෙතෙන්ට දානවා Q අකුර කැපිටල් Q. අර ටිකේ පිළිවෙල කොහොම වැටෙයිද? ඒ විදිහටමයි කියන්නේ. 1 2 3 4 නැත්තම් QRST ABCD BCD විදිහට ABCD විදිහට වැටෙයිද? Q අකුර දැම්මොත් සේව් කළා. ඔන්න සේව් කළා. දැන් බ්‍රවුසර් එකට ගිහිල්ලා ඔන්න රීලෝඩ් කරනවා. මොකක්ද උනේ? 1 2 3 4 කියන ඩිෆෝල්ට් ක්‍රමයට ආවා. මනෝජ් වැඩේ කරලා තියෙනවා හෝ කරලා බලලා වෙන්නේ නැති යා උත්තරේ හරියට දුන්නා. 1 2 3 4 විදියට වැටෙනවා. හේතුව Q කියලා ලිස්ට් වර්ගයක් නැති හින්දා. තියෙන ලිස්ට් වර්ග ටික මොනවද? පිළිවෙල ලයිස්තු වල තියෙන ටයිප් ටික මේකේ තියෙන ටයිප්ස් තමයි එක නැත්තම් ඩිෆෝල්ට් එන්නේ එක ඩිෆෝල්ට් එන්නේ එක ඊළඟට අපිට පුළුවන් ඒ අකුර සිම්පල් A I අකුර කැපිටල් සිම්පල් I ඔය විදිහට ගන්න. මේ ටික තමයි ටයිප්ස් විදිහට අපිට හම්බ වෙන්නේ ඒකේ. පහක් තියෙනවා. 1 A I හරි. අන්තිම කොටසත් එහෙනම් එන්නම් ඉක්මනින් මේ DL එක හැබැයි එහෙම සරලව එන්නේ නැහැ. DL එකේ LI කියලා જાතියකුත් නැහැ. DL කියන ටිකක් වෙනස් ලයිස්ට් જાතියක් පුතේ. DL එකකින් ඇත්තටම වෙන්නේ මෙන්න මෙහෙම වැඩක්. අපි වර්ඩ් එකට ගිහින් බැලුවා ඉන්ඩෙන්ට් එකක් තියෙනවා වගේ වැඩක් වෙන්නේ. මෙන්න මෙතන තියෙනවා ඔයාලට පේනවද මේ ලයිස්ට් වලට ගියාම මේක මෙහෙම කෙටි රූල් එකකින් ලියවිලා වගේ යන ක්‍රමයක් තියෙනවා. අපි මෙහෙම පාවිච්චි කරන්න දැන් මට ඕනේ නම් මෙන්න මේ කොටස කෙටි රූල් එකට යන්න. ඔහොම ඉස්සරහට යන්න. එතකොට මේකට අදාළ එකේ උප කොටසක් තමයි. ඒ කියන්නේ මේකට අදාළ කොටස එහෙම EG example මේක යටතේ තමයි මේක තියෙන්නේ. ආන් ඒ වගේ හිතන්නකෝ. ප්‍රධාන එක අපි මේකට කියනවා මේ ටයිටල් එක කියලා. මේකේ මේ description විස්තරේ මාතෘකාව. අනික විස්තරේ අදාළ කරුණු data. ආන් ඒ වගේ ක්‍රමයක් තමයි ඔය DL කියලා කියන්නේ. මම නිකම්ම මේක DL කරාට වෙන වැඩේ බලන්නකො අර ටයිප් අර මම කතන්දරයකට ඇත්තෙත් නෑ. 1 2 3 4 නේ තිබ්බේ. මම මේක DL කළා. බලමු අපි රීලෝඩ් කරලා. එයා බුලට් වගේක් දැම්මා. ඒ වැරද්ද මම මේකේ LI දාලා තියෙන නිසා DL වලට LI කියලා එකක් දාන්නේ නෑ. හරි. LI දැම්මොත් එම ආයි පාරක් මේ කේස් එකක් වෙනවා. එතකොට වැරදිට තේරුම් ගන්නවා අපි ඒක. මම මෙහෙම සේව් කරනවා. ඔන්න මේක DL විතරක් දාලා සේව් කරලා මම මෙන්න මේකට ගිහිල්ලා
රීලෝඩ් කරනවා. ඔයාලට පේනවා එකෙන් පස්සේ අර යට එක නෑ. මෙන්න මේක සාමාන්‍ය විදිහටම තියෙනවා තනි ලයින් එකට. හරි? මෙතනින් මෙන්න මේ පළවෙනි එකේ ඒකට මම දානවා D T කියලා එක. ටයිටල් කියන වගේ අදහසක්. ඊළඟ එකට දානවා DD කියලා එක data list description list වල data එක. D T title අනික DT. දැන් මගේ අර ලෙක්චර් එක පටන් ගන්න තියෙනවා ඒකේ යන්නේ ඒක අද හදිස්සි දෙනුවත් කිරීමක් මේ වෙනස්කම් වගේක් සම්බන්ධව. ඒකත් සූම් එකෙන්මයි යන්නේ නැත්නම් මට රෙකෝඩ් එකක් දාන්න තිබුණා. මේක දෙකක් ලොග් වෙන්න බැරි හින්දා පොඩි කේස් එකක් තියෙනවා. මෙන්න මේකයි මේකේ තියෙන වෙනස. ඒකෙදි වෙන්නේ දරුවෝ මේ මුලින් තියෙන DD කියලා තියෙනවා DT මුලිනුත් DD ඉන්ඩෙන්ට් එකක් එක්කලා. ඒ කියන්නේ ඉදිරියෙනුත් ලියවෙනවා. ඔච්චරයි ඕකේ වෙනස. හැබැයි මේ වැඩේ නිකනුත් වෙනවා. ලිස්ට් එකක් ඇතුලේ ලිස්ට් එකක් දැම්මොත් ඒත් ඔහොම ඉස්සරහට යනවා. හැමතිස්සෙම ලිස්ට් එකක් ඇතුලේ ලිස්ට් එකක් දැම්මත් ඉස්සරහට යනවා. මේ ලිස්ට් වලින් බහුවර්ණ ප්‍රශ්න රාශියක් හම්බ වෙනවා අපිට. හරිද? අපි නිකන් සාමාන්‍යයෙන් 2018 වගේ පේපර් එකක් බලමු. මේකේ සම බොහෝ දුරට තියෙන්න පුළුවන්. ඒක නම් තිබුණේ නෑ නේද? ඒකේ ඉමේජ් එකක් දාන එක තියෙන අපි ගව දවසේදී තමයි ඉමේජ් කතා කරන්නේ. HTML එකේ සමහර විට ලිස්ට් එකක් ඇති. යන්න ප්‍රශ්නෙට දාලා. මේකේ දාලා තියෙන්නේ මේ විදිහට. හරි. ඔව් LMS එක හැදුවෙත් මේ වලින්ද කියලා අහනවා. නෑ මෙහෙම සාමාන්‍ය HTML වලින්ම කෝඩ් කරලා නෙවෙයි හැදුවේ පුතේ. ඒක මේ WordPress cPanel එකක් පාවිච්චි කරලා ඒක හරහා තමයි කළේ. WordPress cPanel software එකෙන් ඉන්ස්ටෝල් කරාට කමක් නැද්ද? කිසි ගැටලුවක් නැහැ. මේක iPhone කියලා මට පේන්නේ මැසේජ් එක. ඒක තමයි ලේසිම ක්‍රමය WordPress එක cPanel එකෙන් ඉන්ස්ටෝල් කරන එක තමයි. ඔයාලා සර්වර් එකක් තියෙනවා නම් මොකක් හරි WordPress එක cPanel එක හරහා ඉන්ස්ටෝල් කරන්න. හරි. මම චුට්ටක් ඒ අතරේ ෆෝන් එකෙන් අර වෙබ්ස් එක පැත්තට ලොග් වෙනවා. අතවල මේ නිසා පොඩි දැන් මේකේ අවුට්පුට් එකත් එක්කලා අපිට විෂය පිටුව සංවිධානය කියලා තියෙනවා. අපේ අවස්ථාවේ ඒකට උදව් කරගන්න සහායක යෙදෙන්න. මම හිතන්නේ දැනවත් කිසි මොනවද ඔය ටික දැන් ඔබට අවස්ථාව දෙනවා නම් තමයි මේකේ කුයිතරන් වලට ඔබට ගැටලු තියෙනවා. ඔබට තව අදහස් ඉදිරිපත් කරන්න.
අපි ඒක තියෙන බහුවන ප්‍රශ්නකින් යමු නේද? මුල තියෙන මුල හරි එකක් බලලා. මේකේ ඒ ප්‍රශ්නේ මට එහෙම හොයන්න බෑ පුතේ එකපාරටම. හරි. දැන් මෙන්න මේකේ පුතේ අපිට උත්තර ලියන්න පුළුවන් චුට්ටක් බලමුද? අර පොඩ අවධානයක් අහගන්න රසමයා. මෙන්න මේකෙදී අපිට පේපර් එකේ එන්නේ පුතේ මේ විදිහට. මේ අපි දන්නේ වලින් මේක කරන්න පුළුවන්. 1 2 3 4 ඒවාට අදාළ ටැග් ටික පහළ දීලා තියෙනවා. මේ පැත්තේ වෙනස් වෙච්ච හැටි දිහා හිතලා අනිත් පැත්තේ කොටස මට ඒක අනිත් ගානට ගේන්න බෑ. හරි. මම හිතන්නේ පේනවා ඇති zoom කරලා වගේ බලන්න. පේන්නේ නැත්තම් බලන්න මේකට 1 2 3 4 කියන ඒවල උත්තර හොයන්න පුළුවන්ද කියලා. අපි දැන් මේ වෙද්දි කතා කරලා තියෙන තරම හොඳටම ප්‍රමාණවත් මේකට උත්තර ගන්න. යට තියෙන ටැග් වලින්. ෆෝන් එකෙන් zoom කරගන්න පුළුවන් නේ. අර මිල්ක් රයිස් කියන එක මැද්දට ඇවිත් තියෙනවා. හැබැයි ඒකේ H2 කියලා දාලා තියෙනවා කොහොමද? අපිට අපි අර පැරග්‍රාෆ් එකේදී එකක් මං කිව්වේ අපිට ඕනනම් කෙලින්ම නැත්නම් මේකෙන් ඔයාලට හිතාගත්ත හැකි නේ එක න මැද්දට ගන්න ඕන මොන වගේ ටැග් එකක් වෙන්නේ නැද්ද කියලා. right. මනෝජ්ගේ උත්තර ටික දාලා තියෙනවා. මමලිත් එකක් කිව්වා.
පුතේ ඒකේ මේ ඔමලි P align හදන්න අවශ්‍ය නැහැ. නිකම්ම ටැග් එකක් තියෙනවා send කියලා. දැන් මෙතන යට තියෙන list එකේ එකක් විතරයි දාන්න දෙන්නේ. ලෝචනත් උත්තර ටික එවලා තියෙනවා. ආලෝචන කරුණුත් එවලා තියෙන ලෝචනමයි නෑ. කලින් මනෝජ්නේ. මනෝජ් ඉතුරු ටික එවන්න 6 7 8. ඔයාලට මේක ඇහෙන්නේ නැතුව ඇති නේද? කරදරයක් නැහැනේ. මගේ අනිත් ෆෝන් එක යන එක ඇහෙන්නේ නැතුව ඇති කියලා හිතනවා මම. හරිද? left නෙමේ justify නේද? ඔව්. හරි. මනෝජ්ගේ ඉතුරු උත්තර ටිකත් හම්බුණා. අනිත් අය මේක හදන්නේ නැද්ද? හොඳයි. බලමුද අපි ඒක. අනිත් අයත් උත්තර එවුවා නම් තමයි සතුටු. මම එවුවා එක. පුතේ මේකේ මේ මිල්ක් රයිස් කියන එක හෙඩින් එකක් කරලා තියෙන හින්දා ඔය කළු බෝල්ඩ් වෙලා ලොකු වෙලා තියෙන එක ගැටලුවක් නැහැ. H2 හෙඩින් එකක්නේ. එක සෙන්ට කරන්නයි වෙන්නේ. එහෙනම් අපිට මෙතන සෙන්ට කියන ටැග් එක සෙන්ට කියලා අමුමුවේ යූස් කරන්න පුළුවන් ටැග් එකක් තියෙනවා. මම ඒක ඕනනම් පෙන්නන්නම්. මට කොතන හරි තැනක ටෙක්ස්ට් එකක් සෙන්ට කරන්න ඕන නම් මේ this is my website කියන එක අපිට මේක ඇපිය වෙද්දි ඇපිය උනේ මෙහෙම එක පැත්තකට තියෙනවා. ඔය විදිහට තමයි තිබුණේ. හරි. දැන් මම මේක සෙන්ට කළොත් එහෙම දැන් ඒ කොටස සෙන්ට වෙන්න ඕන. එහෙනම් මේක සෙන්ට කියන ටැග් එක අමුමුවේ පාවිච්චි කළ සෙන්ට විතරක් මේක මැද්දට ගන්න පුළුවන්. ඒක නිසා එකට සෙන්ට කියන එක හොඳයි. ඒ උත්තරේ වල තිබුණා. රෝචන මනෝජ් අමලි ඒකත් එහෙම සෙන්ට කරා නම් හරි නිකම්ම. ඊළඟට දෙක දෙක දන්නේ නැහැ පුතේනේ. සෝරි. ඒක මම පොඩ්ඩක් අවුල් කරලා තියෙනවා. ඒක මම හිතුවා තියෙනවා කියලා ඉමේජ් එකක් දාලා ඒක මට අමතක වුණා. පුතේ ඒක ඇතුළේ ටැග් එක මේක දිහා බලද්දි හිතා ගන්න අමාරුයි නම් ඇති. ඉමේජ් එකක් නේ දෙවෙනියට තියෙන ඉමේජ් එක දාන්න img කියලා ටැග් එකක් තියෙන. අපි ඊගව දවසේ ටික කතා කරන්න කොටස් එකතු කරන හැටි වගුත් සමග කතා කරනවා. එතකොට img තමයි image src කියන ක්‍රමේ. img තමයි මේකට එන්න ඕන ටැග් එක. ඒක දැන් එහෙම මතක තියාගන්න. ඊට පස්සේ මේක p paragraph align එකක් දීලා තියෙනවා. මේ align එක අපිට පේනවා දෙපැත්ත සමානයි කියලා බලද්දී හරි
ඒකෙදි දෙපැත්ත සමාන කරන්න ජස්ටිෆයි තමයි යූස් කරන්න වෙන්නේ නේද? එක ජස්ටිෆයි එක තමයි වඩා සුදුසු එක උත්තරේ කෙනෙක් හදලා තිබ්බා. ජස්ටිෆයි. මේක left ඇත්තෙත් නැහැනේ. align වලින් තියෙන ජස්ටිෆයි විතරයි. ඊට පස්සේ කිරිබත් කියන එක ඇල කරලා දෙනවා. එහෙනම් I වෙන්න ඕනේ. ඉටලික් I. මෙතන හතරට I. new year කළු පාට සතු කරලා තියෙනවා. එහෙනම් ඒක bold B පහට B. 6 ලිස්ට් එකක් තියෙනවා තිත් වලින් හැදිච්ච. එහෙනම් unordered ලිස්ට් එකක් UL. 7 මේ ඔක්කොම LI දාලා තියෙනවා ලිස්ට් එකට. මේකෙන් දෙතන ගැටලුවක් නැහැ. 7 මෙතන අපිට මේ එක 4යි එක උඩ දෙක යට තියෙන්නේ. නේද? උඩට නම් sub superscript SUP එන්න ඕන sub. එක තියෙනවනේ මෙතන sub. 7ට sub 8ට sub. එච්චරයි. 8යි. ඉතින් මෙච්චර මේ HTML ප්‍රශ්න ලොකුවට තිබ්බට පුතේ ඒක දැන් අලුත් එකේ නම් තියරි ටිකක් අහනවා. හරි මේ වෙන ඊමේල් වගේ ටිකක් දාලා අහනවා. ප්‍රශ්න අහන්නේ නැත්තම් HTML එක අමාරු නෑ හරියට කෝඩ් ටික මතකයි නම්. හොඳද? කෝඩ් ටික මතක තියෙන එක තමයි එතනදී වැදගත් වෙන්නේ. එහෙනම් අපි ඡේද සැකසුම් වල මූලික දේවල් ටික කතා කළාද? පැරග්‍රාෆ් එක කඩන හැටි, ඡේද වෙන් කරන හැටි මම ටිකක් හිමින් කළේ ඔයාලට ප්‍රැක්ටිකල් කරන්න දෙන වෙලාව වගේ දීලාමද? හේතුව ටිකක් මතක තියාගන්න දැකලා මතක තියාගන්න හින්දා උත්සාහ කරොත් මේ වගේ ඒවා හදන්න වැඩිපුර මතක හිටියේ. ඡේදවල ඊට අමතර කරන ඒවා ගැන අපිට කතා කරන්න නැහැ ගොඩාක්. හරි. මේක තව කීපයක් තියෙනවා මේ මම පුතේ අරකටත් මෙයාලා හිටියේ මට ඒකට වැඩිපුර අවධානය යොමු කරන්න වෙන තත්ත්වයක් තියෙනවා මට කතා කරන්න ඉදන්නේ ඉස්සරහදී එහෙමනම් මේ පොඩි වෙලාවක් අද කලින් නවත්තන්නම් මම මගේ සාමාන්‍ය කොටසේ සෑහෙන දුරට ඉවරයි පැරග්‍රාෆ් සෙටින්ග්ස් වල අපිට HTML වල තියෙන අපි ඊගා දවසේ කතා කරමු මේ ඔයාලට පුළුවන්ද මට දවස් සිකුරාදා හවස පුළුවන්ද සිකුරාදා හවස ක්ලාස් එකක් කරන්න පුළුවන් මට මේ සිකුරාදා හවස මට ගැටලුවක් නැහැ ලොකුවට මේ වෙලාවේ ප්‍රශ්නයක් නැහැ සාමාන්‍යයෙන් අපි හිතුවොත් එහෙම 6-8 වගේ හරි නැත්නම් 8 බැරි අය ඉන්නවනේ ඔව් බෑ කියලා සිකුරාදා කොයි වෙලාවක්වත් බෑද හවස රාමතර හරි හරි එහෙම මොනොත් එහෙම අපි කොටස කළොත් රෙකෝඩ් එකේ වන්නම් මේ එතකොට පැරග්‍රාෆ් සෙටින්ග්ස් ටික විතරනේ දෙන HTML වල මම පුතේ අද නවත්තනවා හරිද ක්ලාස් එක මෙතනින් පොඩ්ඩකට හදිසියක් ඉන්න මම ඔයාලට එහෙම වුණොත් සිකුරාදා ලෙසන් එක දැම්මොත් මම එවන්නම් මේ රෙකෝඩින් එක යාලට බලන්න හරි හැමෝටම සුබ රාත්‍රියක් good night I go on